ආයුබෝවන් මම ලක්ෂේ නායක අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි. මේ දිනය තුල බෞද්ධ විදියට අපි සීල සමාධි ප්‍රඥා වඩමින් ජීවත් වෙන දිනයක්. අනිත් පැත්තකින් ගියොත් කතා කළොත් උපෝසිත සීලය රකින්න දිනයක්. මොකද මේ ලෝකයේ තුල මිනිස්ය ලෝකයේ තුල සීල් රකින්න අය ගැන ගණනයක් දෙවිවරුන් විසින් කරනු ලබන්නේ පුන් පොහෝ දිනක බව ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ වදාරනවා. ඒ දිව්‍ය සභාව සුධර්මා දිව්‍ය සභාව තාවන් තිස්ස දිව්‍ය ලෝකේ අද වැනි දිනයක තමයි රැස් වෙන්නේ. තාවන් තිස්ස දිව්‍ය ලෝකෙට චාතුරු මහරජක දිව්‍ය ලෝකෙට තියෙන දිව්‍ය ලෝකෙටම දිව්‍ය ලෝක දෙකටම නායක අධිපති සක්‍ර දිව්‍ය අධිරාජන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව සතරවරම් මහා දෙවරු උතුරු දිශාව රැක බලා ගන්නා වෛසවුන සතරවරම් මහා දිව්‍ය අධිරාජන් වහන්සේ බටහිර දිශා නැගෙනහිර දිශාව ආරක්ෂා කරන රැක බලා ගන්නා දතරාෂ්ට්‍ර සතරවරම් මහා දිව්‍ය අධිරාජන් වහන්සේ දකුණු දිශාව රැක බලා ගන්නා ආරක්ෂා කරන්නා වූ වීරූඩ සතරවරම් මහා දිව්‍ය අධිරාජන් වහන්සේ බස්නාහිර දිශාව පාලනය කරන්නා වූ රැක බලා ගන්නා වූ වීරූපාක්ෂ සතරවරම් මහා දිව්‍ය අධිරාජන් වහන්සේ එකතුව සක්‍ර දිව්‍ය දිනාසගේ ප්‍රධානත්වයේ දෙවිවරු රැස් වෙනවා. මේ රැස්වීමේදී තාවන්තිස්ස දේවි ලෝකෝ ඉඳන් ක්‍රමක්‍රමයෙන් ආකාශ මහා ශාක්‍ය දෙවිවරු ආකාශගත දෙවිවරු වැස්සවලහක දෙවිවරු ඒත් එක්කම ඊළඟට වෘක්ෂ දේවතුන් වහන්සේලා භූමාටු දෙවිවරුන් ගම්බාර දෙවිවරුන් මට්ටමට මේ දිව්‍ය සභාව විසිරෙනවා. එතකොට මේ ලෝකයේ තුල පංචශීලය ආරක්ෂා කරන ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ අවබෝධය හොඳින් පිළිගෙන සද්ධායෙන් යුතුව ඒ අවබෝධය දිවි හිමියෙන්ම රකින්න අය ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සී සද්ධර්මයේ දිවි හිමියෙන්ම මෙනෙහි කරන අය ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ අග්‍රාර ශාවක සී සංඝරත්නය වන සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙන ආර්ය ශාවක සී සංඝරත්නයට අනුගමනය කරමින් උන්ට දාන මාන පින්කම් කරන මේ සියලු දේ පංචශීලය ආරක්ෂා කරගෙන කරන සදෑවතුන් උපාසක උපාසිකාවන් ගැන සුධර්මා දිව්‍ය සභාවට රපෝර්තු කරන්නේ මේ භූමාටු දෙවිවරුන් ක්‍රමක්‍රමයෙන් ආකාශගත දෙවිවරුන් මාර්ගයෙන් ගිහිල්ලා මෙවැනි දිනයක තමයි මේ ලෝකයේ සිටින මනුෂ්‍ය ලෝකයේ සිටින හොඳ මිනිසුන් ගැන ඒ දෙවිවරු වර්ණනා කරන්නේ. ඒ කතාව එහෙමම තියෙද්දී අද මම ඉන්නේ බොහෝම අවිවේක ජීවිතයක් ගෙවන අපි සෑම දිනයක්ම සෑම මොහොතක්ම යහපත් ලෙස ගත කරන්න අපගේ හිත මනස කය කොහොමද පාලනය කරගන්නේ? ඒවා ඒකාග්‍රතාවයකට ගන්නේ ඔන්න ඔය කියන කරුණ. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ වැඩිමහල් සොහොයුරා නමින් මහානාම ශ්‍රාවකයා ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදක පාද වන්දනා මාන නමස්කාර කරලා අප තථාගතයන් වහන්සේගෙන් පැනයක් ඒ කියන්නේ ප්‍රශ්නයක් මෙසේ විමසනවා. භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතයක් ගෙවන අපි බොහෝ අවිවේකය. අපි පාරේ ගමන් කරන විට කරත්ත ශබ්ද එනවා. මිනිසුන් කෑ ගහන ශබ්ද එනවා. එහි මේ මිනිස්සු වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා අපේ ජීවිත කොයි වෙලාවෙද කියලා නෑ අනතුරකටපත් වෙන්නේ. එවැනි අවිවේක ජීවිතයක් ගෙවන අපි
පාරේ යන විට යම්කිසි අනතුරකටපත් වෙලා අපි නැති වෙන්න පුළුවන්. අපි අඩපණ වෙන්න පුළුවන්. මෙවැනි අවිවේක ජීවිතයක් ගෙවන අපිට එක පැත්තකින් අපි රැකියා කරනවා, ව්‍යාපාර කරනවා, අමුදරුවෝ බලා ගන්න ඕන, දෙමව්පියෝ බලා ගන්න ඕන, සමාජයට සේවය කරන්න ඕන. මේ සියලු දේවල් තුළ මිනිසයා අවිවේකී වෙනවා. එහෙම අවිවේක වෙන අපට හොඳ ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියලා දෙන්න කියලා ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේට මේ මහානාම ශ්‍රාවකයා ආරාධනා කරනවා. ඒ පැනය විමසනවා. එවිට ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ මුලින්ම කියනවා මහානාම ඔබට කරුණු 5ක් පළමුවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඔබට සෑම මොහොතක්ම සෑම දිනයක්ම යහපත් ලෙස ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. පළවෙනි කරුණ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ කා වෙනුවෙන්ද? බුදුරජාන් වහන්සේ කෙරෙහි. ලෝකේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කෙරෙහි. සසර දුකෙන් මිදෙන්න මාර්ගය කියලා දුන් තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඉස්සල්ලා ඇති වෙන්න ඕනේ. එහෙමනම් නොසැලෙන සිතකින් යුතුව කාටත් වෙනස් කරන්න බැරි සිතකින් යුතුව ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අවබෝධය දිවි හිමියෙන් අදහන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕනේ. සද්ධාවේම දෙවෙනි කරුණ තමයි ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාරන උත්තරීතර වූ සී සද්ධර්මයේ කාටත් වෙනස් කරන්න බැරි සිතකින් යුතුව දිවි හිමියෙන් ඒ ධර්මයේ මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ මෙනෙහි කරන දේ අපේ ජීවිතයට නිවැරදිව ගලපගෙන ජීවත් වෙන්න උත්සාහ දරන්නෙක් වෙන්න ඕනේ. තුන්වෙනිව ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලණ මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා ආර්ය ශාවකෝ සී සංඝරත්නය අනුගමනය කරන්න ඕන. මන්ද අපි වගේ මනුස්ස ජීවිතයක් ගත කරලා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් නිර්වාණ අවබෝධයටපත් වුණු උතුමාණන් වහන්සේලා තමයි ඒගොල්ලෝ. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේ තුලින්, ධර්මයේ තුලින්, ශ්‍රාවක සංඝයා තුලින්. ඒක තමයි බෞද්ධ පිළිවෙත. දැන් මේ ශ්‍රද්ධාව ඇති කරගත්තා. මේ ශ්‍රද්ධාවට පසු වෙන්නේ වීරිය. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි අදහනවා. සී සද්ධර්මයත් අදහනවා. සී ශ්‍රාවක සංඝයා වහන්සේලාත් අනුගමනය කරනවා. ඒ අනුගමනය කරද්දී අපිට වීරියක් එන්න ඕනේ. මොකටද මේ වීරිය එන්න ඕනේ? අකුසල් දියුණු කරගන්න, කුසල් ප්‍රහාණය කරගන්න. ඒක සම්මා වීරිය තුල මෙසේ පෙන්නනවා. නූපන් අකුසලයන් උපද්දවා නොගැනීම පිණිස තමාගේ සිත තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. ඒ සඳහා වීරිය වඩනවා. සිත එන් කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. දෙවෙනි කරුණ, මේ දැන් තිබෙන උපන් අකුසලය ප්‍රහාණය කිරීමට තමා තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එන් කරගන්නවා. බලවත් ලෙස වීරිය වඩනවා. වීරිය තුන්වෙනි කරුණ, නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස තමා තුළ කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එන් කරගන්නවා. බලවත් ලෙස වීරිය වඩනවා. වීරිය හතරවෙනි කරුණ, උපන් කුසලයන් පවත්වා ගැනීම පිණිසත්, ඒවා වැඩි දියුණු කර ගැනීම පිණිසත්, මුලා නොවීම පිණිසත්, භාවනාව සම්පූර්ණ කර ගැනීම පිණිසත් තමා තුළ ඇති කැමැත්ත වැඩි කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිතෙන් කරගන්නවා. බලවත් ලෙස වීරිය වඩනවා. මෙසේ වීරිය වැඩපුවාම අකුසලයේ ප්‍රහාණය වෙලා කුසලයේ වර්ධනය වෙනවා. කුසලයේ වර්ධනය වෙද්දී සිහි නුවණින් වැඩ කටයුතු කරන්න පුළුවන් වෙනවා. දැන් තුන්වෙනි කරුණ තමයි
පළවෙනි කරුණ ශ්‍රද්ධාව, දෙවෙනි කරුණ වීරිය, තුන්වෙනි එක සිහි නුවණින් වාසය කිරීම. සිහි නුවණින් වාසය කිරීම. ඒ සිහි නුවණින් වාසය කරද්දී තමයි ඔබට සම්මා සතිය වඩන්න පුළුවන් වෙන්නේ. දැන් සිහි නුවණ ඇති කරගන්න ඕනේ සම්මා සතිය තුළ. ඔබගේ කය සංවර කරගන්න ඕන, පංච ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන, සිත සංවර කරගන්න ඕන, ධර්මයේ මෙනෙහි කරන්න ඕන. එතනින් තමයි ඔබට සිහි නුවණ ලැබෙන්නේ. කය ගැන ඔබට හිතන්න පුළුවන්, ඔබගේ කය ගැන. අසුබ භාවනාවක් විදියට ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා මේ ශරීරයේ මොනවාද තියෙන්නේ? බඩවැල් තියෙනවා, ලොකු බඩවැල් තියෙනවා, පොඩි බඩවැල් තියෙනවා, නහර තියෙනවා, නහරකට තියෙනවා, ආමාශය තියෙනවා, වකුගඩු තියෙනවා, පෙනහැල්ල තියෙනවා. ඒත් එක්කම ලේ තියෙනවා, වතුර තියෙනවා, සොටු තියෙනවා, සෙම තියෙනවා, මුත්‍රා තියෙනවා, අසූචි තියෙනවා. පණුව ලක්ෂ ගණන් ඉන්න පුළුවන්. මේක තමයි ශරීරයේ අභ්‍යන්තරය. මේක රැකගන්න අපි මේ උත්සාහ කරන්නේ. ඒ තුල ශරීරයට වෙන ආධිනව ගැන බලන්න. හිසේ සිට දෙපතුල දක්වා අපිට ඇති වෙන අසනීප රෝග තත්ත්ව ගැන. එතකොට Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් කයක්ද අපිට තියෙන්නේ? නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඝටක තුල වෙනස් වෙන දෙයක්. ඒකේ විකෘතිභාවයක් ඇති වුණු විගසම අපි අසනීප වෙනවා. එහෙමනම් කය පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නෝනින් සිං යුතුව ලෝකේ ඇලිම් ගැලිම් දුර්කුණු පිණිස කායානුපස්සන භාවනාවෙන් කල් ගෙවන්න ඕන. නිතරම කය තුල තියෙන කෙලෙස් නැති කරන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. කෙලෙස් එන්නේ රාගයේ මොහය දෙවේසිය තුලින්. දෙවෙනි එක පංචේන්ද්‍රියයන්. පංචේන්ද්‍රියයන් තුලින් වේදනාවටපත් වෙන්නේ. අපි ආස කරන රූපේ අපිට නැතුව ගියොත් අපි දුකටපත් වෙනවා. අපි ආස කරන ශබ්දේ අපිට ඇහෙන්නේ නැතුව ගියොත් දුකටපත් වෙනවා. අපි ආස කරන සුවඳ දැනෙන්නේ නැති වුණාම දුකටපත් වෙනවා. දිවට දැනෙන රසය නැති වුණ ගමන් දුකටපත් වෙනවා. කයට දෙන පහස නැති වුණාම දුකටපත් වෙනවා. මනසට යන අරමුණු සිතුවිලි නැතුව ගියාම දුකටපත් වෙනවා. එහෙනම් මේ පංච ඉන්ද්‍රියන් තුලින් අපිට ඇතිවන රාගයේ කැමැත්ත අපි නැති කර ගන්න ඕන. ඒක සරලව කිව්වොත් ඇහෙන් දැකෙන රූපයට මම මනාපයක් ඇති කරගන්නේ නැහැ. ඔන්න රාගය නැති කළා. අමනාපයක් ඇති කරගන්නෙත් නැහැ. ඔන්න ද්වේෂය නැති කළා. නැවතේ මට රූපේ දකින්න ඕනේ නැහැ. එතකොට ආපහු මුලාවකට අහු වෙන්නෙත් නැහැ. කන පිළිබඳ ඔබ සංවර බව ඇති කරගන්නේ. කනට ඇසෙන ශබ්දය ගැන මට මනාපෙකුත් නැහැ. රාගය නැති කරගත්තා. අමනාපෙකුත් නැහැ. ද්වේෂය නැති කරගත්තා. නැවත ඒ ශබ්දය මට අහන්න ඕනේ නැහැ. ඔන්න මුලාවටපත් වෙන එකනුත් වැළකුණා. නාසයට ආග්‍රහණය වෙන සුවඳට මම මනාපෙකුත් නැහැ. ආසාවෙන් බැඳුනේ නැහැ. අමනාපෙකුත් නැහැ. ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. ඒ සුවඳ නැවත මට දැනෙන්න ඕනේ නැහැ. මුලාවෙනුත් අයින් වුණා. දිවට දැනෙන රසය මම මනාපෙකුත් නැහැ. ඒ කියන්නේ රසය තුල රාගයට අහු වෙන්නේ නැහැ. අමනාපෙකුත් නැහැ. රසය තුල ද්වේෂයක් ඇති කරගන්නෙත් නැහැ. හැබැයි රසය නැවත මට දැනෙන්න ඕනේ නැහැ. අතහැරගත්තා. මුලාවෙන් අයින් වුණා. ඔබගේ කයට දැනෙන පහසට මම මනාපෙකුත් නැහැ. ඔන්න කයට තියෙන රාගය නැති කරගත්තා. අමනාපෙකුත් නැහැ. කය තුල තියෙන ද්වේෂය නැති කරගත්තා. ඒ පහස මට නැවත දැනෙන්න ඕනේ නැහැ. කය තුල මුලාවටපත් වීමක් නැති කරගත්තා. මනසට එන අරමුණු සිතුවිලි වලට මම මනාපෙකුත් නැහැ. එහෙනම් මනස රාගෙන් බේරගත්තා. මනසෙන් සිතුවිලි වලට අමනාපෙකුත් නැහැ. ඔන්න මවයිසේ මනසට එන ද්වේෂය නැති කරගත්තා. හැබැයි මේ සිතුවිලි අරමුණු නැවත මට එන්න ඕනේ නැහැ. අන්න මුලාවෙනුත් අයින් වුණා. මෙහෙම වේදනාවන් පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නෝනින් සිං යුතුව ලෝකයේ ඇලිම් ගැලිම් දුරු කොටගෙන වේදනානුපස්සන භාවයෙන් කල් ගෙවනවා. තුන්වෙනි එක සිත. මේ සිත තමයි බැඳෙන්නේ හැම දෙයකටම. මේ සිත තමයි අපි හොඳට හෝ නරකට ඉදිරියට ගෙනියන්නේ. සිත රාගයට බැඳුනොත් අපි රාගයේ පස්සේ යනවා. සිත ද්වේෂයට අහු වුණොත් අපි ද්වේෂයේ පසුපස යනවා.
සිත මුලාවටපත් වුණොත් අපි මිත්‍යා දෘෂ්ටික ධර්මයන් පිටිපස එළවගෙන යනවා. එහෙමනම් සිත සංවර කරගන්න ඕනේ. කොහොමද සිත සංවර කරගන්න ඕනේ? පංච ඉන්ද්‍රියයන් තුළින්. ඇසට රූපයක් දැක්ක ගමන් රූපය ඔබගේ හිතෙන් බැහැර කරගන්න ඕනේ. රූපයට එතන ඉඩක් තියන්න හොඳ නැහැ. හිතෙන් බැහැර කරගත්තාම සිත තුළ රූපේ නැහැ. ඒ විගසම වෙන්න ඕනේ. කනට ශබ්දයක් ඇසුණු විගසම ඒ ශබ්දය තම සිතෙන් බැහැර කරගන්න ඕනේ. අයින් කරගන්න ඕනේ. නාසයට සුවඳක් ආග්‍රහණය වූ විගසම ඒ සිතින් ඒ සුවඳ අයින් කරගන්න ඕනේ. දිවට රසයක් දැන්නු විගසම ඒ විගසම රසය සිතින් බැහැර කරගන්න ඕනේ. නැත්තම් සිත වද දෙනවා. සිතේ රසයේ පසුපස හඹා යනවා. කයට පහස දැන්නු විගසම ඒ පහස පිළිබඳව සිතෙන් අයින් කරගන්න ඕනේ. ඒ පහසට ශරීරයේ තුල රාගයක් හෝ ද්වේෂයක් හෝ මුලාවක් ඇති නොවුණු පිණිස. මනසට අරමුණු සිතුළු විගසම ඒ අරමුණු සිතුවිලි සිතෙන් බැහැර කරගන්න ඕනේ. එහෙම තමයි සිත සංවර කරගන්නේ. එහෙම තමයි බුදුරජාන් වහන්සේ වදාරන්නේ. එහෙනම් සිත පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නෝනින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස චිත්තානුපස්සන භාවනාවෙන් අපි කල් ගෙවනවා. සිත රාගයට, මොහයට, මුලාවට, ද්වේෂයට අහු වෙන්න දෙන්නේ නැහැ. හතරවෙනි එක ධර්මය. ඇයි ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ? ධර්මය අපේ මනස තුල ගමන් නොකළොත් අපි නිතරම රාගය, ද්වේෂය, මොහය කියන ක්ලේශයන්ට අහු වෙනවා. නැවත නැවත ඉපදීම පිණිස අපේ භවය සකස් වෙනවා කර්මය තුලින්. ඒ නිසා විවේකීව ඉන්න හැම මොහොතකම බුදුරජාන් වහන්සේ අපට වදාරන්නේ ධර්මය මෙනෙහි කරන්න. එවිට මාර පාර්ශික සිතුවිලි තුලින් ඔබ රාගයට, මෝහයට, ද්වේෂයට එක්ක යන්නේ නැහැ. එහෙමනම් ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනානෝනින් සිහිතුව ධර්මයේ පිළිබඳ සැබෑතතු මෙනෙහි කරමින් ධර්මානුපස්සන්න භාවනාවෙන් ඔබ කල් ගෙවනවා. ඔන්න දැන් ඔබ සිහි නුවණ උපද්දව ගත්තා. ඊළඟට එන්නේ සමාධිය. ක්‍රමයෙන් එන්නේ. සද්ධාවටපත් වුණා, වීරිය වැඩුවා, සිහි නුවණින් වාසය කරනවා. දැන් අපිට හරි ලේසි සමාධියට එන්න. සමාධියත් කොටස් හතරක් තියෙනවා. ඔබ දැනුවත්ව නොදැනුවත්ව මේ සමාධියට ඔබපත් වෙනවා ඇති. පළවෙනි එක සියලුම කාමයන්ගෙන්, අකුසල් ධර්මයන්ගෙන් ඔබ වෙන් වෙනවා. වෙන් වෙලා විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීතිය, සැපය ඇති පළවෙනි ධ්‍යාන උපද්දවගෙන සතුටින් වාසය කරනවා. ඒ කියන්නේ මොකද්ද? කාමය, අකුසල් ධර්ම ඔබ අතහරිනවා. විතර්ක, විචාර, මේ ධර්මය ගැන, බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සංඝරත්නය ගැන මට තර්කයක් නෑ. මම ඒවා විචාරනවා, තව හොයනවා. ඒ තුළ ඇතිවෙන පළවෙනි ධ්‍යානය ගැන තමයි කතා කළේ. දෙවෙනි ධ්‍යානය විතර්ක, විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ පූර්ණ වූ අධ්‍යාත්මික සුවයකින්, අධ්‍යාත්මික අවබෝධයකින් යුතුව සිත, මනස ඒකාග්‍රතාවයකටපත් වී විතර්ක, විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතිය, සැපය ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන ඔබ ජීවත් වෙනවා. විතර්කත් නැහැ, විචාරත් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා. ඒ සංසිඳීම තුළ ශාරීරික අභ්‍යන්තරයේ ඇති වෙන අධ්‍යාත්මික ප්‍රබෝධය තුළයි මේ සමාධිය ඔබට ඇති වෙන්නේ. තුන්වෙනි සමාධිය ප්‍රීතියට නොවැල්මෙන්. නමුත් මනා හික්මීමකින්, නුවණකින්, හොඳ සිහියකින් යුතුව කායික සැපේ පමණක් විඳින්මින් උපේක්ෂාවෙන් යුතුව ඔබ
සැප සතුට ගෙනමින් තුන්වෙනි ධ්‍යානය තුල සිටිනවා. ප්‍රීතිය ආවා කියලා අපේ ඒකට ඇලෙන්නේ නැහැ. ඔබ ප්‍රීතිය තුල උද්ධාමයටපත් වෙන්න යන්නේ නැහැ. ප්‍රීතිය ඔහෙ තිබුණා වේ. හැබැයි මං ශාරීරික සැපේ විඳිනවා. ඒ තමයි තුන්වෙනි ධ්‍යානය. උපේක්ෂාවෙන් යුතුව. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ඇතිවන අනිත්‍යභාවය මධ්‍යස්ථ සිතින් විඳමින්. හතරවෙනි කරුණ. හතරවෙනි සමාධිය. සැපය ප්‍රහාණය කරනවා, දුකද ප්‍රහාණය කරනවා. සොම්නස නැති කරගන්නවා, දොම්නස නැති කරගන්නවා. සැප රහිත, දුක රහිත, අතිපාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාන් යුතුව හතරවෙනි ධ්‍යාන උපද්දවගෙන ඔබ සතුටින් ජීවත් වෙනවා. ඒ කියන්නේ ජීවිතය තුළ සැප දැනෙන්නේ නැහැ, සැපත් නැති කරගන්නවා. දුක දැනෙන්නේ නැහැ, දුකත් නැති කරගන්නවා. සොම්නස නැති කරගන්නවා, දොම්නස නැති කරගන්නවා. අතිසුද්ධ ලෙස හිතමින් හතරවෙනි සමාධිය තුළට යනවා. ඔබට දුකක් දැනෙන්නෙත් නැහැ, සැපක් දැනෙන්නෙත් නැහැ. මෙතන සොම්නසක් තියෙනවද කියලා දන්නෙත් නැහැ, දොම්නසක් තියෙනවද කියලා දන්නේ නැහැ. මෙසේ සමාධිය ඔබ ගොඩනංව ගන්නවා. ඒ තුල ඊළඟට එන්නේ පස්වෙනි කරුණ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? බුද්ධියයි ප්‍රඥාවයි අතර වෙනසක් තියෙනවා. බුද්ධිය තුළින් අපි දැනුම හොයාගෙන යනවා. ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය තුළ කුසලය අකුසලය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණට. එතකොට අපි මොකද කරන්නේ? අකුසලය අතහැරලා කුසලයට එක්ක ගමන් කරනවා. හොඳ නරක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණට. එතකොට අපි මොකද කරන්නේ? නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කරනවා. හොඳත් එක්ක කුසලයට එක්ක ගමන් කරපුවාම මොකද වෙන්නේ? අපිට විමුක්තිය කරා යන්න පුළුවන් වෙනවා. මේ කරුණු පහ අනිවාර්යයි. කවුද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේ වදාරනවා මහානාම ශ්‍රාවකයාට. මේ කරුණු මත පිහිටලා ඔබ තවත් කරුණු 6ක් වැඩි දියුණු කරගන්න ඕන. මොන දැන් කරුණු 11ක් වෙන්න යන්නේ. මේ කරුණු මත පිහිටලා මේක තමයි බේස්මන්ට් එක. මේක තමයි අත්තිවාරම. මොකද අත්තිවාරම මිනිසෙකුගේ ශ්‍රද්ධාව, වීරිය, සීනුවණින් වාසය කිරීම, සමාධිය, ප්‍රඥාව. මේ ෆවුන්ඩේෂන් එක මත මේ කරුණු මත පිහිටලා ඔබ තවත් කරුණු 6ක් වැඩි දියුණු කරගන්න ඕනේ. එයින් පළවෙනි කරුණ තමයි බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි කරන්න ඕන. ඇත්තටම බුදුරජාන් වහන්සේ ගැන අපි දන්නේ නැත්නම් අපිට හොඳ බෞද්ධයෙක් වෙන්න බෑනේ. බුදුරජාන් වහන්සේගේ අවබෝධය අපි දන්නේ නැත්නම් අපිට ඒ තුල ගමන් කරන්න බෑනේ. මොකද්ද මේ බුදුරජාන් වහන්සේගේ ගැන තියෙන අවබෝධය? බුදුරජාන් වහන්සේට තියෙන බුදු ගුණ ඔබ හොඳ අර්ථයත් එක්ක සිහි කරන්නේ බවට පත් වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ ඔබ දන්නවා. අරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ බුදු ගුණය, විද්‍යාතන්න සම්පන්න බුදු ගුණය, සුගත බුදු ගුණය, ලෝකවිදු බුදු ගුණය, අනුත්තර පුරුෂ ධම්මසාරති බුදු ගුණය, සත්තා දේව මනුස්සන බුදු ගුණය, බුද්ධ බුදු ගුණය, භගවා බුදු ගුණය. බුදුරජාන් වහන්සේ දජග්ග සූත්‍රයේදී වදාරනවානේ ඔබට බියක් තැති ගැනීමක් ඇති වුණු විට බුදු ගුණ සිහි කරන්න කියලා. ඒ තැති ගැනීම බය ඔබට නැති වෙලා යනවා කියලා. ඒ කියන්නේ මගේ ආරක්ෂාවට ලොකු හමුදාවක් ඉන්නවා වගේ. අපි දැන් හිතමු මේ බුදුරජාන් වහන්සේගේ ගුණ සරලව මොකද්ද මේකේ තේරුම කියලා. බුදුරජාන් වහන්සේගේ පළවෙනි ගුණය තමයි අරහන් බුදු ගුණය. අරහන් බුදු ගුණය ගැන මෙසේ ඔබට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ රාගය, මෝහය, දෙවේසිය සහ මුලින්ම දුරු කළ බැවින්ද. ඒ කියන්නේ කෙලෙස් නැහැ. කෙලෙස් රහිත කෙනෙක්. සංසාර චක්‍රයේ අරටුව වන තණ්හාව සදහටම සිදුලූ බැවින්ද. තණ්හාවක් ඔබ තුල නැහැ. සියලු ලෝවැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුස්සෙක් වූ කෙයින්ද. රහසින් අත්පවු නොකරන හින්ද ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අරහන් වනසේක. දැන් බලන්න කොච්චර සන්තෝෂයක් ඔබට දැනෙනවද කියලා. රාගයේ මොහොතේ දෙවිසි දුරු කළා.
ඔබ මේක ප්‍රගුණ කරද්දී ඔබටත් හිතෙන්නේ නැද්ද රාගය, දෙවේශයේ, මොහය දුරු කරන්න? තණ්හාව නිසා තමයි අපි මේ ජීවිතේ දුක විඳින්නේ. ඒ තණ්හාව ඔබ නැති කර ගන්නවා. ඒ තණ්හාව නැති කරගත්ත විට බුදුරජාන් වහන්සේ නම් සීල ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසුෙක් වෙනවා. ඔබ සීල අයගේ පිළිගැනීමට ලක් වෙන සුදුසුෙක්, යෝග්‍ය කෙනෙක් බවට පත් වෙනවා. රහසින්වත් පව කරන්නේ. අපි පව කරන්න දක්ෂයිනේ. අරයා දැක්කේ නැහැ, මෙයා දැක්කේ නැහැ කියලා. එහෙමනම් රහසින්වත් පව කරන්නේ. මේක තමයි අරහන් බුදු ගුණය. මේ අරහන් බුදු ගුණය හිතන්න මොකද වෙන්නේ? ඔබේ අරහන් බුදු ගුණයට බැඳෙනවා, ඇලෙනවා. ඒ තුල අර බුදුරජාන් වහන්සේ ප්‍රගුණ කරපු ඒ ගුණ ඔබත් ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. දෙවෙනි කරුණ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ කොහොමද? කිසිවෙකුගේ ගුරු උපදේශකත්වයක් නොපතාම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින්ම ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩ රෝගවලට ගොදුරු වීම දුකක්, හඬා වැළපීමට ශෝකයටපත් වීම දුකක්, ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්, මරණයටපත් වීම දුකක්, තමන් කැමති දෙය ඉටු නොවීම දුකක් ලෙස දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඊළඟට මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ගැන මෙසේ නිර්වචනය කරනවා. පුනර්භවය ඇති කරනු පිණිස ආස්වාදයෙන් ඇලෙන ඒ තැන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. තණ්හාව පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. තුන්වෙනි කරුණ. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ඉතිරියක් නැමැතුව, ශේෂයක් නැමැතුව නොවැල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලු ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දුක නැති කිරීම පිණිසම පවතිනා වූ ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා තමයි අපි දුකටපත් වෙන්නේ. ඒ කියන්නේ අපි කරන්න යන දේ තුලින් අපිට දුකක් ඇති වෙනවා කියලා අපි නොදැන කරනවා. තමන් කරන දේ හරිද වැරදිද කියලා බලන්න සූත්‍රයක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ චතුරාර්ය සත්‍යය. ඔබ කරන්න යන වැඩේ මේ චතුරාර්ය සත්‍යය දාලා බලන්න. මේකෙන් ඔබට ඇති වෙනවද දුකක් කියලා? නැද්ද කියලා? දැන් ඔබට ගැටලුවක් ඇති වෙනෝනේ මම මේ කරන දේ හරිද නැද්ද කියලා. මේ චතුරාර්ය සත්‍යයේ අනුව ඔබ ගණනය කරලා බැලුවොත් ඔබට තේරෙනවා මේ මම මේ කරන්න යන වැඩේ, කරන්න යන දේ හරිද වැරදිද කියලා. මේක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේදී ඔබට යන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මොකද්ද? ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණු ගමන්ම ඔබට සංකල්ප තුනක් පිළිටනවා. එකක් නෙක්ඛම්ම සංකල්පය. ඒ කියන්නේ ඔබට ඕනම අවස්ථාවක කාමය, අකුසල් ධර්ම අතහරින්න පුළුවන්. අනිත් එක අව්‍යාද පද සංකල්පය. ඔබට ඕන වෙලාවක දෙවේශේ, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, මනාපය ඔබගේ හිතින් කයින් අත්හැරලා ඔබට මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. තුන්වෙනි එක අවිහිංසා සංකල්පය. මහත් සත්‍ය කරුණාවෙන් යුතුව නිතරම මානසික, ශාරීරික සතුටින් ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉන් ඉදිරියට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ගමන් කරද්දී ඔබ බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා, හිස් වචන කීමෙන් වළකිනවා, පරුෂ වචන කීමෙන් වළකින්න ඕනේ. ප්‍රාණඝාත අකුසලෙන් වළකිනවා. සොරකම් කිරීමෙන් වළකිනවා. වැරදි කාමසේවණෙන් වළකිනවා. සීල මිත්‍යා ආජීවයන් දුටු කරගෙන ඊට ධාර්මික ලෙස ජීවත් වෙන්නෙක් බවට පත් වෙනවා. මේ ධාර්මික ලෙස ජීවත් වෙන කෙනා තමයි සම්මා වීරිය වඩන්න ඕනේ. ඔබ දැන්ටම දන්නවා සම්මා වීරිය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට සම්මා සතිය වඩන්න ඕනේ. ඔබ දැන්ටමත් ඒ දේ දන්නවා සම්මා සතිය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට සම්මා සමාධියටපත් වෙනවා. සම්මා සමාධියටපත් වීම තුළ
ඔබ නූපන් ධර්මය උපද්දවමින් මාර්ගඵල ලාභී තත්යකට පත් වෙනවා. ඒ කියන්නේ සසර දුකින් මිදීමේ මාර්ගය තුල ගමන් කරලා නිර්වාණ අවබෝධත්වයට ඔබ ලං වෙනවා. මේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. තුන්වෙනි දැන් මේකෙන් පැහැදිලිව පෙන්නනවා මේ සතර දුකෙන් මිදෙන්න පුළුවන් ක්‍රමය ඔබට. තුන්වෙනි ගුණය බුදුරජාන් වහන්සේගේ අරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ බුදු ගුණය, තුන්වෙනිම විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය. විද්‍යාවෙන් අග්‍රයි. ඒ කොහොමද කියන්නේ? විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය කියනවා බුදුරජාන් වහන්සේ ප්‍රඥාව තුළින් අසීමිතයි. විශිෂ්ට ඥානයෙන් යුක්තයි. ප්‍රඥාවෙන් අපරිමිතයි මේ අසීමිතයි කියලා කියන්නේ හොඳ නරක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් නුවණ තියෙනවා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් නුවණ තියෙනවා. විශිෂ්ට ඥානය කියන්නේ බුද්ධ ඥාන, විසරද ඥාන මුල් කොටගෙන දේශනා කරපු 84000ක ධර්මස්කන්ධය හා සසර දුකෙන් මිදෙන්න තමන් මහන්සි සිම් සොයාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගික අවබෝධය. මේ තුල අවිද්‍යාව ඔබ නිරුද්ධ කරනවා, විද්‍යාව පූර්ණ කරනවා. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම හේතු කොටගෙන කෙලෙස් සහිත වීම නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව තුල සංස්කාරය හට ගන්නවා. සංස්කාරය තුල විඥානය හට ගන්නවා. විඥානයේ තුල නාම රූප හට ගන්නවා. මේ ඔබගේ තේරුම පිණිස මම මේ විදිහට කියන්නම්. අවිද්‍යාව කියන්නේ කුඹරක් කියලා හිතන්නකෝ. මේ කුඹරට ගහන පැලවෙන්න ගහන වී තමයි සංස්කාරය. දැන් වී ගැහුවට පැලවෙන්න බෑනේ වතුර පොර නැත්තම්. ඒකට පැවැත්ම දෙන්නේ විඥානය. අන්න විඥානේ පසු නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. ඇස කන නාසය දිව කය මනස. සලආයතන මුල් කොටගෙන ඔබට ඇති වෙනවා ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ ඇහෙන් දකින්න රූපේ ඇහි ස්පර්ශයයි. කනට ඇහෙන ශබ්දේ කනේ ස්පර්ශයයි. නාසයට දැනෙන සුවඳ නාසයේ ස්පර්ශයයි. දිවට දැනෙන රසය දිවේ ස්පර්ශයයි. කයට දැනෙන පහස කයේ ස්පර්ශයයි. මනසට දැනෙන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශයයි. ස්පර්ශය තුළ විදීම ඇති වෙනවා. විදීම තුළ තණ්හාව ඇති වෙනවා. තණ්හාව තුළ උපාදානය ඇති වෙනවා. උපාදානය තුළ කර්ම රැස් වෙලා භවයේ ජාතිය හැදෙනවා. භවයේ ජාතිය තුළ උපත හැදෙනවා. උපත තුළ ජාති ජරා මරණ ශෝක දුම්නස් පරිදේව ඇති වෙනවා. මේක නිරුද්ධ කරන්න ඕන. ජාති ජරා දුක්ඛ දෝමනස්ස පරිදේව නිරුද්ධ වුණොත් උපත නිරුද්ධයි. උපත නිරුද්ධ වුණොත් භවයේ ජාතිය නිරුද්ධයි. භවයේ ජාතිය නිරුද්ධ වුණොත් උපාදානය නිරුද්ධයි. උපාදානය නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වුණොත් විදීම නිරුද්ධයි. විදීම නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධ වුණ ගමන් සලආයතන නිරුද්ධයි. සලආයතන නිරුද්ධ වුණ ගමන් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ වුණ ගමන් විඥාන නිරුද්ධයි. විඥාන නිරුද්ධ වුණ ගමන් සංස්කාර නිරුද්ධයි. සංස්කාර නිරුද්ධ වුණ ගමන් අවිද්‍යාව නිරුද්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම කෙලෙස් බිඳුවයි. අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණු තැන සංස්කාරයන් හට ගන්න බෑ. ඔන්න සංස්කාරය නිරුද්ධ වෙනවා. සංස්කාරය නිරුද්ධ වුණොත් විට විඥාණයට පහළ වෙන්න බෑ. විඥාණය නිරුද්ධ වෙනවා. විඥාණය නැති කල නාමයක් රූපයක් ඇති වෙන්නේ නැහැ. නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණු තැන සලආයතන හට ගන්න නැහැ. සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වුණු විට ස්පර්ශය ඇති වෙන්නේ නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වන විට විදීමක් ඇති වෙන්නේ නැහැ. විදීම නිරුද්ධ වෙනවා. විදීම නිරුද්ධ වෙන විට තණ්හාව ඇති වෙන්නේ නැහැ. තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙන විට උපාදානය හට ගන්න නැහැ. උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නැතිකොට කර්මය රැස් වෙන්නේ නැහැ. භවයේ ජාති නිරුද්ධ වෙනවා. භවයේ ජාති නිරුද්ධ වුණු වහම උපත සිදු වෙන්නේ නැහැ. උපත නිරුද්ධ වෙනවා. උපත නිරුද්ධ වහම ජාති ජරා මරණ ශෝක දුම්නස් පරිදේව නිරුද්ධ වෙලා යනවා. ඒත් එක්කම තමන් වහන්සේගේ අවබෝධය තුළ හැසිරීම රටාව සකස් කරගත්තා. සීලය සමාධිය ප්‍රඥාව යන ත්‍රි විද්‍යාවෙන්ද අෂ්ට විද්‍යාවෙන්ද 15 චරණ ධර්මයෙන්ද පූර්ණ වූ බැවින් ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක.
හතරවෙනි කරුණ සුගත බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරන් වහන්සේ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූද ෂඩ්වර්ණයෙන් බබලන්නා වූද රන්වන් පැහැ ඇති අතිශෝභමාන සුන්දර රූපකාය සම්පත්තියක් තිබූ හේින්ද සුන්දර සොඳුරු ලෙසින් සතර ඉරියව් පවත්වාගෙන ගිය බැවින්ද සුන්දර ගමන් විලාසයක් තිබූ බැවින්ද සුන්දර වචන විලාසයක් තිබූ බැවින්ද සසර දුකින් මුදවා ගැනීම පිණිස තමන් වහන්සේගේ අවබෝධයේ විශිෂ්ට ඥානය තුළින් අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්ම උපද්දවා ගනිමින් සුන්දර සොඳුරු ලෙසින් නිර්වාණය අවබෝධ කරගත්තේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. දැන් සුන්දර වචන කියන්නේ බුදුරජාණන් වහන්සේ නිතර වදාළේ පෙරසිදු වූ දේවල්, අර්ථවත් දේවල්, සත්‍ය දේවල්. සත්වයාගේ පින පූර්ණ කුණ පිස අවස්ථානුකූලව තමන් වහන්සේගේ වචනේ වදාලා. දැන් මම මේ කතා කරන්නේ ලෝක විදූ බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේ මේ ලෝකය රූප ලෝකය, අරූප ලෝකය, කාම ලෝකය යන ලෝක ත්‍රිත්වකින් යුතු සෑදී තිබුණු බව අවබෝධ කරගත්තා. මෙවන් අවබෝධයක් තිබුණු කෙනෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිට බවද අවබෝධ කරගත්තා. ඒ වගේම දසදහසක් සක්වල ඒ වගේම තමන් උපත ලැබූ මේ සක්වල හිරුසඳු පායන පරාසය තුළ සතර අපායකින්, මනුෂ්‍ය ලෝකකින්, දිව්‍ය ලෝක 6කින්, රූපී බ්‍රහ්ම ලෝක 16කින්, අරූපී බ්‍රහ්ම ලෝක 4කින් යුක්ත තල 31කින් නිර්මාණ වෙච්ච සක්වල බව අවබෝධ කරගත්තා. මේ අනුව බුද්ධ පහස ලැබූ දසදහසක් සක්වලයන්ද තල 31කින් යුක්ත නිර්මාණ වෙච්ච සක්වලයන් බව අවබෝධ කරගත්තා. එලෙසම බුද්ධ ආඥාව පැතිරී ගිය අවිච්ඡී සිට භවග්ගේ දක්වා කෝටියක් ලක්ෂ සක්වලයන්ද තල 31කින් යුක්ත නිර්මාණය වෙච්ච සක්වලයන් බව අවබෝධ කරගත්තා. සියලු සත්ත්ව ලෝකයන්, අවකාශ ලෝකයන්, සංස්කාර ලෝකයන් මනසලා අවබෝධ කරගත්තා. සත්වයාගේ සංසාර දිවි ගමන ගැන, සංසාරගත චක්‍රය එනම් ඉපදීම, ජීවත් වීම, මරණය, නැවත ඉපදීම මනලෙස අවබෝධ කරගත්තා. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ලෝකයා කෙරෙහි යම්කිසි බැඳීමක් ඇද්ද? චේතනාත්මක අඩිටන් කිරීමක් ඇද්ද? ශාරීරික අභ්‍යන්තරේ කෙලෙස් ඇද්ද? ඒ වාසියල නිරුද්ධ කරමින් ඒ මත නොයැලෙමින් නිදහස් ලෝකයා සමග ජීවත් වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ලෝක විදූ වුණා. ඊළඟට අපි කතා කරන්නේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්මසාරති බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥා, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශන යන පංච ගුණ ධර්ම වලින් පූර්ණ වූ බැවින්ද බුදුරජාණන් වහන්සේ ඇරෙන්න වෙන කිසි කෙනෙක් මේ පංච ගුණ වලින් පූර්ණ වෙන්නේ නැහැ. කෝටියක් ලක්ෂ සක්වලවත් මේ සක්වලවත් එවැනි පංච ගුණයන්ගෙන් පූර්ණ වූ කෙනෙක් නැහැ. ඒ නිසාම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අනුත්තර නම් වෙනවා. ඒත් එක්ක මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ඉරිදි ප්‍රතිහාර තුල, ආදේශන ප්‍රතිහාර තුල, අනුශාසන ප්‍රතිහාර තුල බඹුන්, මරුන්, දෙවියන්, ශ්‍රමණයන්, මිනිසුන්, තිරිසනුන් සහිත ලෝකයා දමනය කිරීමට සමත් වූ බැවින් පුරුෂ ධම්මසාරති වනසේක. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති බුදු ගුණයෙන් යුක්ත වනසේක. ඊළඟ ගුණය සත්තා දේව මනුස්සානං බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කළද එකම ශාස්ත්‍රයන් වහන්සේ වනසේක. සීල ලෝක සත්‍යයන් පාපේ වළක්වා, අකුසලයේ වළක්වා, අයහපතේ වළක්වා, අධර්මයේ වළක්වා, ගුණෙහි පිහිටවා, කුසලයේ පිහිටවා, යහපතේ පිහිටවා, ධර්මයේ පිහිටනද එකම මුනිంద్రයන් වහන්සේ වනසේක. මේ ලෝකේ පුරාටම දුකක් තිබෙන බවත්, දුකට හේතුව තෘෂ්ණාව බවත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු බවත්, ඒ සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තමාගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තිවල පිහිටමින් රාගය, මොහය, ද්වේෂය දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් සුන්දර ලෙස නිර්වාණ අවබෝධත්වයේ කරා යන මාර්ගය දෙව් මිනිස් ලෝකයට පෙන්වා දුන් බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක. බුද්ධ බුදු ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ
දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගස්ස එක, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගස්ස එක, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගස්ස එක, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කරගස්ස එක. මෙසේ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කළ බැවිනේ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. දැන් භගවා බුදු ගුණය. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගයේ මොහය දෙවේසේ සහ මුලින් මනසා දමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ ලෝකයේ තියෙන සිළු ආගම් නම් වශයෙන් නාම වර්ගයන් වශයෙන් බෙදා දැක්වීමට සමත් වුණා. මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ඛාව වෙන සතර බ්‍රහ්ම විහරණයෙන් පූර්ණ වුණා. මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ඛාව කියන සතර බ්‍රහ්ම විහරණයෙන් පූර්ණ වුණා. සාර සංකීය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පොරමින් පාරමී පුරමින් රැස් කරගත් අප්‍රමාණ පින් කුසල වලින් ආලෝකමත් වුණා. අනන්ත වූ අරහන් බුදුගුණේ, සම්මා සම්බුද්ධ බුදුගුණේ, විද්‍යාචරණ සම්පන්න බුදුගුණේ, සුගත බුදුගුණේ, ලෝක විදු බුදුගුණේ, අනුත්තර පුරුෂ ධම්ම සාරථි බුදුගුණේ, බුද්ධ බුදුගුණේ දරා සිටීම තරම් භාග්‍යවන්ත වූ බැවින් භගවා වුණසේක. ඒ තමයි භගවා බුදුගුණය. දැන් තථාගතයන් වහන්සේගේ මේ බුදුගුණ ඔබ සිහි කරන විට ඔබ රාගයට යටත් වන්නේ නැහැ. මොහයට යටත් වන්නේ නැහැ. දිවේශයට යටත් වෙන්නේ නැහැ. ඒක තමයි බුදුගුණ සිහි කරද්දී ඔබට ලැබෙන එකම දෙය. ඔබ රාගයට යටත් වෙන්නේ නැහැ, මොහයට යටත් වෙන්නේ නැහැ, දිවේශයට යටත් වෙන්නේ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ ගැන ඔබ සිතන විට ඔබ ඍජු වෙනවා. ඇදහිට ගමන් කරන්නෙක් නෙමෙයි, ඔබ ඍජුව ගමන් කරන්නෙක් වෙනවා. ඔබ යහපත් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අදිස්ථානශීලී කෙනෙක් බවට පත් වෙනවා. ඒ යහපත මුල් කොටගෙන ඔබ සතුට වෙනවා, ප්‍රමුදිත වෙනවා, ඒකට ප්‍රීතිය ඇති වෙනවා. ඔබගේ කය සංසිඳෙනවා. එවිට කයට මනසට සැප ඇති වෙනවා. එවිට සමාධිය ඇති වෙනවා. එවිට ඔබට විසම සමාජය තුල සමසිතින් වාසය කිරීමට හැකියාව වාසනාව උදා වෙනවා. හිතන්න කියපු කරුණු හයේ දෙවෙනි කරුණ සිහි සත්‍ය සිහි කිරීම. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන දව උත්තරීතර සිහි සත්‍ය ධර්මයේ ඔබ සිහි කරන්නේ බවට පත් වෙන්න ඕනේ. ඒ ගුණ සුවක්කාත ධර්ම ගුණේ, සන්දිට්ඨික ධර්ම ගුණේ, අකාලික ධර්ම ගුණේ, එහිපක්ෂික ධර්ම ගුණේ, ඕපනයික ධර්ම ගුණේ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝදී ධර්ම ගුණය ගැන අපි කෙටියෙන් සරලව බලමු. සුවක්කාත ධර්ම ගුණය. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර සිහි සත්‍ය ධර්මය. මුල මැද අග යන කොතනින් පටන් ගත්තත් ඒ නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අග සුන්දර වූ මේ සිහි සත්‍ය ධර්මය මනමින් සකස් කොටගෙන මනමින් ඔබ ප්‍රකාශ කළ ධර්මයක් නිසා මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අග සුන්දර වූ මේ සිහි සත්‍ය ධර්මය මනමින් සකස් කරගෙන මනමින් දේශනා කරන ධර්මයක් නිසා මේ ධර්මයේ සුවක්කාත වෙනවා. ඒ තමයි සුවක්කාත ධර්ම ගුණය. ඊළඟට සන්දිට්ඨික ධර්ම ගුණය. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර සිහි සත්‍ය ධර්මය. ඔබගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගය මොහ දිවිසේ දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මේ ජීවිත කාලය තුලම ඔබට නිර්වාණ අවබෝධත්වය කරා යන්න පුළුවන්. ඒ තමයි සන්දිට්ඨික ධර්ම ගුණය. ඔබගේ ජීවිතය පිළිබඳ චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන් මේ ආත්මෙදිම. තුන්වෙනි එක අකාලික ධර්ම ගුණය. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර සිහි සත්‍ය ධර්මය. තමන්ගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගය මොහය දෙවිසිය දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් ජීවිතේ තමන් කැමති ඕනම කාලයකදී නිර්වාණ අවබෝධත්වයට පත්විය හැකි බැවින්ද මේ ධර්මයේ සදාකල් නොනවසී පවතින නිසාද මේ ධර්මය අකාලික වනසේක. ඒක තමයි අකාලික ධර්ම ගුණය.
ඊළඟට එහි පක්ෂික ධර්ම ගුණය. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන උත්තර දුරු සත්‍ය ධර්මය. පෞපින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ධර්මයක්. හේතුවක් ඇතුව සියල්ල සිදු වෙන බවක් හේතුව නැති වෙන විට ඒ දේ නැති වෙන බවත් පෙන්වා දෙන ධර්මයක්. ඕපාතික උපත් ගැන සත්‍යවාදී ලෙස කතා කරන ධර්මයක්. සසර දුකෙන් මිදෙන්න මාර්ගයක් තියෙනවා කියලා පෙන්වලා දෙන ධර්මයක්. ඒ සතර දුකෙන් මිදෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව තියෙන ධර්මයක් නිසාම ඕන කෙනෙකුට බය නැතුව එන්න ඇවිල්ලා බලන්න. දැන් අපි අකාලික ධර්ම ගැන මෙනෙහි කරමු. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන දා උත්තරීතර වූ සී සත්‍ය ධර්මය. ඒ සත්‍ය ධර්මය සසර දුකින් ලෝක සත්‍යය මුදනවා ගැනීම පිණිස දේශනා කරන ලද ධර්මයක්. මේ ධර්මයේ තුල සසර දුකෙන් මිදෙන්න පුළුවන් එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තියෙන නිසාම ඕන කෙනෙකුට එන්න ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මයක් නිසාම එසේ ඇවිත් බැලූ පමණින් ධර්මය අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධය කරා යා හැකි බැවින් මේ ධර්මය එහි පක්ෂික වනසේක. ඒක තමයි එහි පක්ෂික ධර්ම ගුණය කියලා කියන්නේ. ඉන්පසුව අපි එනවා ඕපනයික ධර්ම ගුණයට. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළා උත්තරීතර වූ සී සත්‍ය ධර්මය. තමාගේ මනසට සිතට හොඳින් පමුණවාගෙන ඇතුල් කරගෙන මෙනෙහි කරන කල්ලි තම සිත මනස નિરાයාසයෙන්ම නිර්වාණ අවබෝධත්වයට කරා යොමු වෙන බැවින් මේ ධර්මය ඕපනයික වනසේක. ඊළඟට පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී නම් ධර්ම ගුණය. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන දා උත්තරීතර වූ සී සත්‍ය ධර්මය. බුද්ධිමතුන් විසින් තම නැනපමණින් හොඳින් අවබෝධ කරගත යුතු ධර්මයක් බැවින් මේ ධර්මයේ පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී නම් වනසේක. මෙසේ මේ සී සත්‍ය ධර්ම ගුණ අර්ථයත් එක්ක ඔබ මෙනෙහි කරද්දී එවිට ඔබගේ හිත රාගයට, ද්වේෂයට, මොහයට යටපත් වන්නේ නැහැ. ධර්මයේ මෙනෙහි කිරීම තුළ ඔබගේ සිත ඍජු වෙනවා, ධාර්මික වෙනවා, අදිස්ථානශීලී වෙනවා. ඉන්පසුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවකෝ සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවකෝ සී සංඝරත්නය මෙනෙහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ වදාරනවා. මේ සංඝගුණ සුපටිපන්න සංගුණය, උජපටිපන්න සංගුණය, ඥායපටිපන්න සංගුණය, සාමිච්චපටිපන්න සංගුණය, මාර්ගඵලලාභී ආර්ය ශාවක සංඝයා වහන්සේලා යුගල වශයෙන් 4 දෙනෙක්, තනි පුද්ගල වශයෙන් 8 දෙනෙක් දවනසේක. ආහුනියෝ සංගුණය, පහුනියෝ සංගුණය, දක්ඛිනියෝ සංගුණය, අංජලිකරණියෝ සංගුණය, අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තන් සංගුණය අර්ථයත් එක්ක සිහි කරන්න ඕන. මේක තමයි බුදුරජාන් වහන්සේ පෙදහන කරුණු 5ට අමතරව තව කරුණු 6ක් වැඩි දියුණු කරගන්න කියපු එකේ 3 වෙනි කරුණ. දැන් අපි සංඝගුණ මේ ආකාරයට මෙනෙහි කරමු. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවකෝ සී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිශීල සංඛ්‍යාත, අධිප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තවලින් පිහිටමින් රාගයේ මොහයේ දෙවිසේ දුරු කර නිවන අරමුණු කර ගැනීම පිණිස ඊට සුදුසු වත් පිළිවත් මනමින් සකස් කොටගෙන මනමින් පූර්ණ කරන නිසා සුපටිපන්න වනසේක. ඒක තමයි සුපටිපන්න සංගුණය. දෙවෙනි සංගුණය උජපටිපන්න සංගුණය.
ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතුණා වූ ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිසීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වලින් පිහිටමින් රාගයේ මෝහය දෙවිසී දුරු කර නිවන අරමුණු කර ගැනීම පිණිස ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවන් පූර්ණය කිරීම අනුගමනය කිරීම උජපටිපන්න වනසේක. ඒක තමයි උජපටිපන්න සංගුණය. ඊළඟට ඥායපටිපන්න සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිසීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මෝහය දෙවිසී දුරු කර නිවන අරමුණු කරගනු වස් ඊට අවශ්‍ය ඥානය උපද්දවා ගැනීම සඳහා දුක්ඛාරි සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහා ඊට සුසුවල් පිළිවෙත් මනමින් සකස් කරගෙන මනමින් පූර්ණ කරන නිසා ඥායපටිපන්න වනසේක. මේක තමයි ඥායපටිපන්න සංගුණය. ඊළඟට සාමිච්චිපටිපන්න සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිසීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මොහ දෙවිසී දුරු කර නිවන අරමුණු කරගනු වස් ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා ධර්මයේ නුවණින් විමසීම සඳහා ධර්මයේ නිරතුරු සාකච්ඡා කිරීම පිණිස ඊට සුසුවත් පිළිවෙත් මනමින් සකස් කොට මනමින් පූර්ණ කරන නිසා සාමිච්ච පටිපන්න වනසේක. මේක තමයි සාමිච්ච පටිපන්න සංගුණය. ඊළඟ කරුණ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය යුගල වශයෙන් 4 දෙනෙක්, තනි පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක් දවනසේක. ඒ කියන්නේ සෝතාපට්ට මාර්ගයට පැමිණි තනත්තා, සෝතාපට්ට ඵලයේ සාක්ෂාත් කරගනිත් තනත්තා, සකදාගාමි මාර්ගඵලයට පැමිණි තනත්තා, ඒ සකදාගාමි මාර්ගඵලයේ සාක්ෂාත් කරගනිත් තනත්තා, අනාගාමි මාර්ගඵලයට පැමිණි තනත්තා, අනාමාර්ගයේ මාර්ගඵලයේ සාක්ෂාත් කරගනිත් තනත්තා, මහරහත් ඵලයේ මාර්ගයට පැමිණි තනත්තා, මහරහත් ඵලයේ සාක්ෂාත් කරගනිත් තනත්තා. යුගල වශයෙන් 4 දෙනෙක්, තනි පුද්ගල වශයෙන් 8 දෙනෙක්. ඊළඟ අහුණියෝ සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නයට ඊතා දුර බැහැර සිටගෙන යන ලද පූජාවන් දානයන් පවා පූජා කර වැඳුම් පිදුම් කිරීමට සුසු වෙයි අහුණියෝ වනසේක. මේක තමයි අහුණියෝ සංගුණය. ඊළඟට පහුණියෝ සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය ආගන්තුකෝ තම නිවසට වඩිනා කල්ලි තමා විසින් උසස් ලෙසින් ප්‍රණීත ලෙසින් සකස් කර ගන්නා ලද භෝජන ආහාර පූජා කර වැඳුම් පිදුම් කිරීමට සුසු වෙයි පහුණියෝ වනසේක. ඒ පහුණියෝ සංගුණය. ඊළඟට දක්ඛිනියෝ සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නයට අපි පින් කුසල් රැස් කර ගැනීමේ අරමුණින් මෙලොව පරලොව දෙව්ලොව වෙනුවෙන් පිළිගැනීමට සූදානම් කර සිටින දක්ෂිනාවන්, දානයන් පවා පූජා කර වැඳුම් කිදීම් කිරීමට සුසු වෙයි ඒ ශ්‍රී සංඝරත්නයේ දක්ඛිනියෝ වනසේක. ඒ දක්ඛිනියෝ සංගුණය. ඊළඟට අංජලි කරණීය සංගුණය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා වූ ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය
දැඩි උවමනාවකින්, දැඩි බලාපොරොත්තුවකින්, දැඩි කැපවීමකින් යුක්තව නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම දොහොත් මුදුනේ තබා වැද නමස්කාර කිරීමට තරම් සූසු වත් පිළිවෙත් මැනවින් සකස් කොටගෙන මැනවින් පූර්ණ කරන නිසා අංජලි කරණීය වනසේක. අංජලි කරණ සංගුණයයි. ඊළඟට අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණය. ඒ භාගවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතුණා ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය. උත්තරීතර පින්කෙතක් පින්කුඹුරක් වනසේක. ඒ නිසාම ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ ආර්ය ශාවක සංඝරත්නයට සිව්පසින් උපස්ථාන කිරීමෙන් අපිට පින් කුසල් රැස් කරගත හැකියින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතුණා ආර්ය ශාවකෝ ශ්‍රී සංඝරත්නය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණේ යුක්ත වනසේක. මෙසේ ඔබ ශ්‍රී සංඝරත්නය මෙනෙහි කරන විට ඔබට ඔබ තුළ ඇති රාගය, මෝහය, ද්වේෂය යටපත් කරගන්න පුළුවන්. ඒ යටපත් කර ගැනීම තුළ ඔබ පිනක් කුසලයක්මයි. සසර දුකෙන් මිදෙන්නම ඔබ අවශ්‍ය පින මාර්ගය සකස් කරගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ කරුණු 6ක් දිනු කර ගැනීමේ 4 වෙනි කරුණ. තමා නිතර රකින්න සීලය මෙනෙහි කරන්න. මොකක්ද තමා රකින්න සීලය කියලා කියන්නේ? පංච සීලය. ප්‍රාණඝාත අකුසලෙන් වැළකෙන්න, සොරකම් කිරීමෙන් වැළකෙන්න, වැරදි කාම සේවනයෙන් වැළකෙන්න, බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, හිස් වචන කියන්න එපා, පරුස වචන කියන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වළකින්න. මේ පංචශීලය කැඩෙන නිසාම තමයි රාගය, මොහය, ද්වේෂය ඇතිවන්නේ. පංචශීලයේ කඩන නිසාමයි සත්වයා භූතයෝ, පෙරේතයෝ, යක්ෂයෝ, අසුරයෝ වෙලා ඉපදෙන්නේ. ඔබ මේ සීලය රකින්න ඔබ සතර අපායෙන් ඈත් වෙනවා, දිව්‍ය ලෝකවලට සුගතිගාමීයට බොහෝම ලං වෙනවා. මන්ද බුදුරජාන් වහන්සේ වදාරන බුදු දහම තුළ සීලය කියලා කියන්නේ ඔබ මරණින් පසු යන තැන තීරණය කරන ස්ථානයයි. සීලයක් රැක්කොත් තමයි හොඳ ආත්මයක්, හොඳ සුගතිගාමී බවක්, හොඳ මනුෂ්‍ය උපතක්, හොඳ දේව උපතක්, හොඳ බ්‍රහ්ම උපතක්, එහෙම නැත්නම් මාර්ගඵලලාභී තත්වයන්ට ළඟා වීමට ඔබට හැකිවන්නේ. එහෙමනම් සීලය රකින්න ඔබ රාගය, මොහය, ද්වේෂය ඔබගේ කයින් මනසින් ඈත් කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ පරිබාහිර කරුණු 6න් වැඩි දියුණු කරගන්න කියපු කරුණ තමයි ත්‍යාගශීලී බව, දන් දීම. මේ දන් දීම හරියට යුද්ධයක් වගේ. මන්ද දන් දීමේදී ඔබ නිතරම ඔබගේ හිතත් එක්ක යුද්ධ කරනවා. හිත එපා කියන්න එපා. එපා කියන්න පුළුවන්, කරන්න කියන්න පුළුවන්, මේ දේවල් දෙන්න එපා කියන්න පුළුවන්, ලෝභීකම ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ දන් දීම නිසාම ඔබගේ කිලුටු සිත, මසුරු සිත ඔබ ඈත් කරනවා. නැත්තටම නැති කරලා දානවා. ඒ නිසාම ත්‍යාගශීලී වෙන්න ඔබ ජීවිතයෙන් ඇලෙන ගතියෙන් ඈත් වෙනවා. රැස් කරන ගතියෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඕනම දෙයක් අත්හරින්න සූදානම් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම ඔබ බලන්න දන් දෙන්න ඔබ දුක් පීඩා විඳින මිනිසුන් අතර සැප ලබන කෙනෙක් බවට පත් වෙනවා. සීලය ඔබට පෙන්නනවා යන තැන. හැබැයි ඔබ කරන ත්‍යාගශීලී බව, දන් දීම තමයි ඔබ ඒ සිටින තත්වය ගැන ප්‍රකාශයට පත් කරන්නේ. ඒ කියන්නේ නම් පොඩි දෙවියෙක්ද, ලොකු දෙවියෙක්ද, මහ දෙවියෙක්ද?
මහා ශාක්‍ය දේවි කෙනෙක්ද ඊට වඩා අඩු කෙනෙක්ද? එහෙමනම් ඔබ දිව්‍ය ලෝකෙ ගියත් මහා ශාක්‍ය විශාල සැප සම්පත් සහිත දෙවි කෙනෙක් බවට පත් වෙන්න නම් ඔබ දන් දෙන්න ඕනේ. ඒ දන් දීම තුල තමයි ඔබ මේ ලෝකේ පංචශීලයට ඇලෙන ගතියෙන් ඔබ ඈත් කරන්නේ. ඒ නිසා ත්‍යාගශීලී වෙන්න ඔබ තුල පවතින රාගය, මොහය, දෙවේශය ඔබ නැති කර ගන්නවා. බලන්න එදා අනුපර ස්වර්ණමාල චෛත්‍ය රජන් වහන්සේ මේ ලංකාව එක්සේසත් කළ දුටුගැමුණු කුමාරයා මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් අග්‍ර ශාවකය වෙන්න බලාගෙන ඉන්න. තමා මේ මනුෂ්‍ය ජීවිතය කරපු හැම පිනක්ම ත්‍යාගශීලී බවක්ම ලියලා තිබ්බා. මරණ මංචකයේදී ස්වර්ණමාල චෛත්‍ය රජන් වහන්සේ ඉදිරිපට ඉඳන් තමාගේ සෙනවියෙක් ඒ කරපු පින් කියවනවා. ඒ පින් කියවනකොට ඒ පින් අතර තමාගේ ඊළඟ චුතිසිතය රැඳුණු පිනක් තිබුණා. ඒ පින මොකද්ද කියලා දන්නවද? දිනක් මලයන්ඩි සමග යුද්ධ කරලා ඒ යුද්ධයෙන් පෙරදිලා කැලාගත වෙලා සෙනවියෙක් එක්ක තම අස්සය පිටේ යද්දි එක කෑම මුලක් තියෙනවා. බඩගිනි දැනුණා. බඩගිනි දැන්නාම ඒක නවත්තලා කොටස් තුනකට බෙදුවා. සෙනවියට කොටසක්, අස්සයට කොටසක්, තමන්ට කොටසක්. දුටුගැමුණු රත්තුමාගේ තිබුණ හොඳ ප්‍රතිපත්තියක්. එතකොට රත්තුමා වෙලා නැහැ ගැමුණු කුමාරයා. ඒ කියන්නේ තමන් කෑමට පෙර අනිවාර්යයෙන්ම සී සංඝරත්නය වෙනුවෙන් ඒ පූජා කරලා තමයි ආහාර අනුභව කරන්න. බලන්න කෑම වේල් 3ක් කනවනම් ඒ වේල් 3න්ම පිනක් ඇති කරගන්න ඕනේ මේ දුටුගැමුණු කුමාරයා. අපිට එහෙමවත් හිතිලා තියෙනවද? අඩු ගානේ ඔබ කෑම වේල ආහාරයට ගන්න ඉස්සෙල්ලා අදුම ධර්මයේ මෙහෙම කියන්නේ බුදුන්ගේ පිහිටයි බුදුන්ට බාරයි, බුදුන්ගේ පිහිටයි බුදුන්ට බාරයි, බුදුන්ගේ පිහිටයි බුදුන්ට බාරයි. මොකද මේ අපි කන කෑම වේල අපිට අපේ පෙර පිනක් නිසා අපිට ලැබෙන්නේ. දැන් ඊට එහා ගියා ගැමුණු කුමාරයා. තමුන්ගේ මේ ආහාරය පූජා කරනවා එකෙන් කොටසක්. ඒ වගේ දෙයක්නේ. ලුණු මිරිසක් හදලා සී සංඝරත්නයට පූජා නොකර කාපු නිසානේ මිරිසවැටි චෛත්‍යරජන් වහන්සේ හැදුවේ. ඒ වෙනුවට ඒ වගේම මේ වෙලාවේදී සෙල්වියට කියනවා මගේ මේ කොටස ගන්න කෑ ගහලා කියන්න. දුටුගැමුණු කුමාරයා කියනවා කෑ ගහලා කියන්න. සී සංඝරත්නය කෙනෙක් මහරහතන් වහන්සේ කෙනෙක් මෙහි කොහේ හරි ඉන්නවනම් පැමිණෙන්න මගේ මේ ආහාර වේල පිළිගන්න කියලා. මෙසේ කෑ ගහලා කියද්දී බුදුන් ඒ බුද්ධ ඉතිහාසයේ තියෙනවා යාපා පටුන හිටපු මහරහතන් වහන්සේ කෙනෙක්ට මේක ඇහිලා ඒ මහරහතන් වහන්සේ වඩිනවා එතනට. ඒ මහරහතන් වහන්සේට දුටුගැමුණු කුමාරයා තමන්ට දවල්ට කන්න තියෙන කෑම පාසලේ පූජා කරද්දී සෙනවියක් කියනවා නෑ මටත් එපා. සෙනවියත් පූජා කරනවා. අශ්වය කන්නෙත් නෑ. අශ්වයාගේකත් පූජා වෙනවා. මෙන්න මේ පින තමයි මතක් වුණේ දුටුගැමුණු රජතුමාට. ප්‍රතිඵලය මොකද්ද? ඒ බුද්ධ ඉතිහාසයේ තුල ඒ දුටුගැමුණු කුමාරයාගේ ඉතිහාසය තුල කියනවා දිව්‍ය ලෝක 6ම කරත් ඇවිල්ලා තිබුණා කියලා. නමුත් එතන ඉන්න සෙනවියගෙන් අහනවා අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්න දිව්‍ය ලෝකෙ මොකද්ද කියලා. තුස්ස දිව්‍ය ලෝකෙ කියලා දැනගෙන තුස්ස දිව්‍ය ලෝකේ හිත පහන් කරගන්නවා. ඒ මොහොතේම තුස්ස දිව්‍ය ලෝකේ ආපු ඒ රත කරත්තේ ජීවමානව වැඩ සිටිනවා. දැන් ඔබගේ මේ කරපු පින් ලියන්න ඕනේ. ඒ ලියලා සෑම දිනකම ඔබ මේ කරපු පින කියවන්න ඕනේ. මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි පින දිනුවටපත් වෙන්නේ. ඔබ කරපු පිනක් ගැන කතා කරද්දී ඔබ මහා සන්තෝෂයටපත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ පූජා කරලා තියෙන්නේ. සී සද්ධර්මයේ වෙනුවෙන් පූජා කරලා තියෙන්නේ. සී සංඝරත්නය වෙනුවෙන් පූජා කරලා තියෙන්නේ. ඒ පූජාව තුළ ඔබ රාගය, මොහය, දෙවේශය නැති කරලා පූජා කරලා තියෙන්නේ. ඒවා හිතන්න ඔබ සුගතිය කරා ලං වෙනවා.
ඔබ අද ඉඳන් එසේ කරන්න. ඒත් එක්කම පරිබාහිරව හිතන්න කියපු කොටස් කරුණවල 6 වෙනි කරුණ. නිතර දෙවිවරුන් ගැන හිතන්න කිව්වා. දෙවිවරුන් කියන්නේ සම්මා දිට්ඨියටපත් වුණු දෙවිවරුන් ගැන. දිව්‍ය ලෝක 6 ගැන හිතන්න කිව්වා. දිව්‍ය ලෝක 6 ඉන්න දෙවිවරු ගැන හිතන්න කිව්වා. බ්‍රහ්ම ලෝක හිතන්න කිව්වා. රූපී බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම ලෝක 4. ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් ගැන සිහි කරන්න කිව්වා. ඇයි ඔවුන් දෙවියන් වෙලා තියෙන්නේ? ඇයි ඔවුන් බ්‍රහ්මයන් වෙලා තියෙන්නේ? ඔවුන් ශ්‍රද්ධාව දියුණු කරපු නිසා. ශ්‍රද්ධාව කියන්නේ මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසැලෙන සිතකින් යුතුව දෙවි හිමියෙන්ම අදහන කෙනෙක් බවට පත් වුණා. සී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදන්නද්දා වූ සී සද්ධර්මය නොසැලෙන සිතකින් යුතුව දිවි හිමියෙන්ම මෙනෙහි කරන්නේ බවට පත් වුණා. ඒත් එක්කම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු වහන්සේගේ අග්‍රාරි ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා නොසැලෙන සිතකින් යුතුව දිවි හිමියෙන්ම අනුගමනය කරන්න ඕ බවට පත් වුණා. මේක තමයි ශ්‍රද්ධාව. ඊළඟට ඔවුන් දේවත්වයට පත් වෙලා තින්නේ සීලය රැකපු නිසා. ඔවුන් ප්‍රාණගත අකුසලයෙන් වැළකීලා ජීවත් වෙලා තියෙනවා. ඔවුන් සොරකමින් වැළකීලා ජීවත් වෙලා තියෙනවා. ඔවුන් වැරදි කාමසුරෙන් වැළකීලා ජීවත් වෙලා තියෙනවා. ඔවුන් බොරු කීමෙන් වැළකීලා තියෙනවා. කේලම් කීමෙන් වැළකීලා තියෙනවා. හිස් වචන කීමෙන් වැළකීලා තියෙනවා. පරුස වචන කීමෙන් වැළකීලා තියෙනවා. ඊට අමතරව අවසාන වශයෙන් ප්‍රඥාවෙන් යුතුව ඔවුන් ජීවත් වෙලා තියෙනවා. මොකද ප්‍රඥාව කියන්නේ? හොඳ නරක වෙන් කරගන්න පුළුවන් නුවණක් තිබ්බා. නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කළා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණක් තිබ්බා. අකුසලයේ අතහැරලා කුසලයේත් එක්ක ගමන් කළා. මෙසේ දේවනුස්තතිය නිතරම වඩද්දී ඔබ දෙවියන් මුල් කොටගෙන ඔබගේ හිත ඍජු කරගන්නවා. ඔබ දෙවියන් ගැන සිහි කරද්දී ඔබගේ රාගයේ මොහ දෙවේශය ඔබ වෙතින් පලා යනවා. හැමතිස්සෙම අපි දෙවියන්ගේ ආරක්ෂාව, ආශිර්වාදය, රැකවරණය ලැබීම ගැන මතක් කරද්දී අපිට දෙවියෝ සිහි වෙනවනේ. එහෙනම් ඔබටත් පුළුවන් මේ දිව්‍ය ආත්මය කරා යන්න. ඔබ කරන්න ඕනේ සද්ධාව දියුණු කරගන්න ඕන. ශීලයේ දියුණු කරගන්න ඕන. ඔබගේ ශ්‍රුතය වඩන්න ඕන. ඔබගේ ත්‍යාගශීලී බව වඩන්න ඕනේ. ඔබගේ ප්‍රඥාව වඩන්න ඕනේ. මෙන්න මේ කියන ආකාරයට. ඉතින් ඔබට තේරෙනවා ඇති ඔබගේ මේ කාර්ය බහුල ජීවිතය තුළ ඔබ කොමන ආකාරකින් ජීවත් වුණත් ඔබට අනියම් බියක් තියෙනවා නම් මම සිහි මම්මුලා වෙලා මරණයටපත් වුණොත් කොහෙද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එදා අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ වැඩිමහල් සෝහිරා වෙන මහා නාම ශාවකයාට කියලා දුන්නා වගේම වදාළ විදියට ඔබ තුල සද්ධාව ඇති කරගන්න. වීරිය වඩන්න, කුසලයේ දියුණු කර ගැනීමට, අකුසලයේ ප්‍රහාණය කිරීමට. සිහි නුවණින් වාසය කරන්න, සම්මා සතිය ප්‍රගුණ කරන්න. ඒත් එක්කම සතර සමාධියටපත් වෙන්න, ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. මේ කරුණු පහ මුල් කොටගෙන ඔබ තව කරුණු 6ක් දියුණුවටපත් කරගන්න කිව්වා. බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න, සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න, සී සංග්‍රහණ ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. සීලය මෙනෙහි කරන්න, ත්‍යාගශීලී බව, දන් දෙන හැටි ඔබ මෙනෙහි කරන්න. ඒත් එක්කම නිතරම සම්මා දිට්ඨියටපත් දෙවිවරුන් ගැන සිහි කරන්න. දිව්‍ය ලෝකේ මතකයට ගන්න, බ්‍රහ්ම ලෝක මතකයට ගන්න. දේවනුස්තතිය දියුණු කරන්න, වඩන්න. මේ තුල ඔබ කවදාවත් ඔබගේ ජීවිතය තුල මම්මුලා වෙන්නේ නැහැ. ඔබ කාර්ය බහුලයි. ඔබගේ රැකියාව තුල, ඔබගේ වෙළඳ ව්‍යාපාර තුල, ඔබගේ සමාජීය කටයුතු තුල, ඔබගේ කුටුම්බ සංරක්ෂණය තුල, ඔබගේ දරුවන් මුල් කොටගෙන, ඔබගේ අධ්‍යාපනය මුල් කොටගෙන. හැබැයි ඔබ මේ කියන විදියට මේ කියන කරුණු 11 තුල
ඔබ කොයි මොහොතේ හරි මේ කරුණ 11 මොන කරුණ හෝ මතක් කර කර හිටියොත් ඔබ රාගය මොහොය දෙවේසිය දුරු කරමින් සිටින අවස්ථාවක්. එවැනි අවස්ථාවක ඔබගේ ජීවිතයට මොකක් වුණත් ඔබ ඊළඟට යන්නෙම සුගතියක් කරාමයි. සතර අපායට එහි ඉඩක් කඩක් නැහැ. ඒ නිසා අද මේ පොසොන් පොහෝ දින ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ මහනම ශ්‍රාවකයාට වදාළ මේ කරුණු 11 ඔබගේ සිතට ගන්න. සෑම දිනකම මේ විදියට මෙනෙහි කරන්න. මේ විදියට මෙනෙහි කරලා ක්‍රියාත්මක වෙන්න. මේ මෙනෙහි කරනවා කියන්නේ විදර්ශනාව කරනවා කියන එක. විදර්ශනාව තමයි මාර්ගඵලලාභීත්වයේ කරා යන්න තියෙන හොඳම මාර්ගය. නැවත නැවත මතක් කර ගැනීම. නැවත නැවත මතක් කරද්දී ඔබ පාතවන අඩියක් පාසා මේ කරුණු ඔබගේ මතකයට එනවා. ඒ නිසා ඔබ කුමක් සඳහා කුමට බිය වෙන්නද මේ මනුස්ස ජීවිතය තුළ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු 11 ඔබ හොඳින් මතකයට තියාගත්තොත් ඒ විදර්ශනාවට පත් කරගත්තොත් එසේනම් ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.